මගේ දරුවනේ ජීවිද්‍යාව ගැටලු 5000ක් විසඳීමේ වැඩසටහනේ 10 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සමගයි ඔබ මේ එක්වන්නේ. දරුවනේ අපි පළමු කොටසේදී පළමු ප්‍රශ්නයේ සිට 25 වන ප්‍රශ්නය දක්වා පූර්ණ ලෙස සෛද්ධාන්තික කරුණු සහිතවම මේ ප්‍රශ්න 25 සාකච්ඡා කළා. පිළිතුරු ලියන ආකාරය ඔබට පැහැදිලි කළා. එහි දෙවන කොටස තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ 26 වන ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා කොටස්. ඉතින් එhmenan දැන් අපි ප්‍රශ්නත් එක්ක එකතු වෙමු. 26 වන ප්‍රශ්නය. බැක්ටීරියාවන්ගේ පරිවෘත්තීය ආකාර මොනවාද? මේකම අහන්න පුළුවන් ඔබෙන්. කායික විද්‍යාත්මක වශයෙන් බැක්ටීරියාවන් වර්ග කරන්න පුළුවන් කාණ්ඩ මොනවද කියලා. මෙතනදී අපි විශේෂයෙන්ම පදනම් කරගන්නේ මේ අයගේ ශ්වසන ක්‍රමය. ශ්වසන ක්‍රමය පදනම් කරගෙන තමයි පරිවෘත්ති ආකාර 4කට අපි බෙදා දක්වන්නේ බැක්ටීරියාවන්. මොනවද? අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත නිර්වායු සහ ශුද්ධ වාතකාමී. පිළිතුරු ලියලා තව ටිකක් මේක අපි ගැඹුරින් සාකච්ඡා කරමු. අනිවාර්ය ස්වායු, අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත නිර්වායු සහ අවසාන එක ශුද්ධ වාතකාමී. ශුද්ධ වාතකාමී. මොකද දරුවනේ මේ අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත නිර්වායු සහ ශුද්ධ වාතකාමී කියන පදවල තේරුම එකක් දැනගෙනම අපි යන්කෝ ඊළඟ ප්‍රශ්නෙට. අනිවාර්ය ස්වායු කියන්නේ ඔක්සිජන් සහිත පරිසරවල ඔක්සිජන් ඇති විටදී පමණයි Tamanගේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයන් පෙන්වන්නේ. ඒ අය තමයි අනිවාර්ය ස්වායු ජීවීන් කියලා සලකන්නේ. දැන් මේ සඳහා උදාහරණ විදිහට අපිට ඇසිටෝබැක්ටර් වගේ ජීවීන්ව සලකන්න පුළුවන්. අනිවාර්ය ස්වායු ජීවීන්. ඊළඟට අනිවාර්ය නිර්වායු ජීවීන් කියන්නේ ඔක්සිජන් රහිත පරිසර තත්ත්වවල පමණයි ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරකම ඔවුන් පෙන්වන්නේ. එතකොට ඔක්සිජන් නැති පරිසර වල තමයි ඔවුන් හොඳින් ජීවත් වෙන්නේ. ඔක්සිජන් සහිත පරිසර ඔවුන්ට ඊටාම විෂ සහිතයි. මේකට හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ක්ලොස්ට්‍රීඩියම් වගේ බැක්ටීරියා කාණ්ඩ. වෛකල්පිත නිර්වායු. දරුවනේ සමහර ශුද්ධ ජීවීන්ට හැකියාවක් තියෙනවා ස්වභාවිකවම ඔවුන් ස්වායු ජීවීන්. උපතින් මේ අය ස්වායු ජීවීන්. හැබැයි අවශ්‍ය නම් නිර්වායු පරිසර තත්වයකට උනත් හැඩගැහිලා එතන වාසය කරන්න පුළුවන්. ඒ තැනට අනුවර්තනය වෙන්න පුළුවන්. අන්න එහෙම ජීවීන් තමයි වෛකල්පිත නිර්වායු. ඔවුන් විකල්පය වශයෙන් නිර්වායු තත්ත්ව භාවිතා කරන ඔවුන්ගේ ස්වභාවය ස්වායු. ශුද්ධ වාතකාමී. දරුවනේ ශුද්ධ වාතකාමී කියන්නේ සමහර ශුද්ධ ජීවීන් හැඩගැහිලා ඉන්නේ ඊටාම අඩු ඔක්සිජන් සාන්ද්‍රණ වලට ඒ සාන්ද්‍රණ යටතේ ජීවත් වෙන්න. ඉතා අඩු ඔක්සිජන් සාන්ද්‍රණ යටතේ ජීවත් වෙන්න තමයි ගොඩක් ශුද්ධ ජීවීන් හැඩගැහිලා ඉන්නේ. සමහර මේ කාණ්ඩේ ඉන්න සමාජිකයෝ. එතකොට දරුවනේ ශුද්ධ වාතකාමී කියලා අදහස් කරන්නේ ඉතා අඩු ඔක්සිජන් සාන්ද්‍රණ වල ජීවත් වීමට නිර්මාණය වෙච්ච හැඩගැහිච්ච ජීවීන්, ශුද්ධ ජීවීන්. එතකොට මේකට හොඳම උදාහරණයක් ගන්න පුළුවන් අපිට ලැක්ටෝබැසිලස් වගේ ජීවියෙක්ව. ඉතා අඩු ඔක්සිජන් සාන්ද්‍රණ වල ජීවත් වෙන්නේ. එතකොට වැඩි ඔක්සිජන් සාන්ද්‍රණ ඔවුන්ට ඉතාම විෂ සහිත ස්වභාවයක් තමයි පෙන්වන්නේ. ඒ අනුව අපි බැක්ටීරියාවන්ගේ පරිවෘත්තීය ආකාර සාකච්ඡා කරා. අනිවාර්ය ස්වායු වලට හොඳම උදාහරණයක් ඇසිටෝබැක්ටර්, අනිවාර්ය නිර්වායු වලට ක්ලොස්ට්‍රීඩියම්, වෛකල්පිත නිර්වායු වලට එස්චෙරිචියා කෝලි වගේ අය, ඒ වගේම සැකරොමයිසස් වගේ දිලීර ගන්නත් පුළුවන්. අපි මෙතනදී බැක්ටීරියාවන් ගැන අහන නිසා සැකරොමයිසස්ව අපිට ඉවත් කරන්න වෙනවා. එස්චෙරිචියා කෝලි තමයි වඩාත්ම හොඳ උදාහරණය. ශුද්ධ වාතකාමී විදිහට ගත්තොත් ලැක්ටෝබැසිලස් වගේ උදාහරණත් ගන්න පුළුවන්. මම උදාහරණත් මෙතනින් ලියන්නම් ඔබේ අමතර දැන ගැනීම පිණිසක්. අනිවාර්ය ස්වායු වලට ඇසිටෝබැක්ටර් හොඳම උදාහරණය. ඇසිටෝබැක්ටර්. යටින් ඉරක් අඳින්න ඕනේ ඝන නාමයන්. අනිවාර්ය නිර්වායු වලට ක්ලොස්ට්‍රීඩියම්. ක්ලොස්ට්‍රීඩියම්. වෛකල්පිත නිර්වායු වලට S චෙරිචියා කෝලි. එස්චෙරිචියා කෝලි. ශුද්ධ වාතකාමී වලට ලැක්ටෝබැසිලස්. ලැක්ටෝබැසිලස් ගන්න පුළුවන්.
ඉතින් ඒක තමයි අපිට 26 වන ප්‍රශ්නයට පිළිතුර විදිහට ගොනු කරන්න වෙන්නේ. බැක්ටීරියාවන්ගේ පරිවෘත්ති ආකාර තමයි අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පික නිර්වායු සහ ශුද්ධ වාතකාමී. එහෙමනම් 27 වෙනි ප්‍රශ්නයට යමු. සයනොබැක්ටීරියාවන්ගේ ප්‍රධාන ලක්ෂණ මොනවාද? දරුවනේ සයනොබැක්ටීරියාවන් සියලුම දෙනා ප්‍රාග්නියෂ්ටිකයි. සයනොබැක්ටීරියා සියලු සමාජිකයන් ප්‍රභා සංශ්ලේෂී. ඔවුන් ප්‍රභා සංශ්ලේෂණය කරලා ඔක්සිජන් නිපදවන ජීවීන් කොට්ටාශයක්. ඉතින් අපිට ඒ කරුණු ලියන්න පුළුවන්. ප්‍රාග්නියෂ්ටිකයි. මොකද මේගොල්ලන් අයිති වෙන්නේ බැක්ටීරියා අධිරාජධානියට. ප්‍රාග්නියෂ්ටිකයි. ප්‍රභා ස්වයංපෝෂී. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරලා ඔක්සිජන් නිපදවයි. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරලා ඔක්සිජන් නිපදවීමක් මේ සමාජිකයන් කරනවා. ඔක්සිජන් නිපදවීමක් මේ අය කරනවා. ඒ වගේම බහුතරයක් ඒකසෛලිකයි කේවලයි. කේවලයි කියන්නේ තනි තනිව ඉන්නවා. අපිට ඒක ලියන්න පුළුවන්. බහුතරයක් ඒකසෛලික හා කේවල වේ. බහුතරයක් ඒකසෛලිකයි කේවලයි. සමහරුන් දරුවනේ නානුමය කොපුවකින් ආවරණය වෙච්ච සූත්‍රිකා හෝ ගනාවාස සාධනෝ. සමහරු නානුමය කොපුවකින් ආවරණය වූ සූත්‍රිකා හෝ ගනාවාස සාදයි. සූත්‍රිකා හෝ ගනාවාස සාදයි. ඒ වගේම සමහරුන්ට මේ සමාජිකයින් සමහරෙක්ට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් අපිට ඒකත් ලියන්න පුළුවන්. සමහරුන්ට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් ඇත. දැන් උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් මේ නයිට්‍රජන් තිර කරන සමාජිකයන්ට උදාහරණ විදිහට සයනොබැක්ටීරියාවන්ගේ ඇනබීනා ගන්න පුළුවන්. ගණනාමයන් නිසා අනිවාර්යයෙන්ම යටින් ඉරක් අඳින්න. නොස්ටොක් ගන්න පුළුවන්. නොස්ටොක් ගන්න පුළුවන්. මේ අය තමයි සයනොබැක්ටීරියාවන්ට ප්‍රධානම උදාහරණ විදිහට සලකන්නේ ඇනබීනා, නොස්ටොක් වගේ ජීවීන්. ඉතින් ඒ අනුව දරුවනේ සයනොබැක්ටීරියාවන්ගේ ප්‍රධාන ලක්ෂණ පිළිබඳව අපේ අවධානය යොමු කරා. එකපාරක් සාරාංශීකරණය කරමු. ප්‍රාග්නියෂ්ටිකයි, ඒ වගේම ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා සංශ්ලේෂණය සිදු කරලා ඔක්සිජන් නිෂ්පාදනය කරනවා. බහුතරයක් ඒකසෛලික සහ කේවල විදිහටයි පවතින්නේ. සමහරුන් නානුමය කොපුවකින් ආවරණය වෙච්ච සූත්‍රිකා හෝ ඝනාවාස සාදනවා. ඒ වගේම සමහරුන්ට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් තියෙනවා. ඇනබීනා, නොස්ටොක් මේ සඳහා හොඳම උදාහරණ වෙනවා. එහෙනම් අපි 28 වෙනි ප්‍රශ්නෙට යමු. බැක්ටීරියාවන්ගේ සෛලබිත්ති සංඝටකය කුමක්ද? හරිම ප්‍රසිද්ධ පිළිතුරක් නේද? බැක්ටීරියාවන්ගේ සෛලබිත්ති සංඝටකය වෙන්නේ පෙප්ටිඩෝ ග්ලයිකෑන්. පෙප්ටිඩෝ ග්ලයිකෑන්. අපි ඒක ලියමු. පෙප්ටිඩෝ ග්ලයිකෑන්. පෙප්ටිඩෝ ග්ලයිකෑන් තමයි බැක්ටීරියාවන්ගේ සෛලබිත්ති සංඝටකය වෙන්නේ. එහෙමනම් 29 වෙනි ප්‍රශ්නෙට යමු. බැක්ටීරියාවන්ගේ පටල ලිපිඩවල ස්වභාවය ලියන්න. දරුවනේ බැක්ටීරියාවන්ගේ පටල ලිපිඩවල ස්වභාවය තමයි බැක්ටීරියන්ගේ මේ පටල ලිපිඩවල තියෙන හයිඩ්‍රෝකාබන් දාම ශාකනය වෙලා නැහැ. හරියටම අපේ වගේම යූකැරියාවන්ගේ වගේම තමයි පටල ලිපිඩවල තියෙන හයිඩ්‍රෝකාබන් දාම ශාකනය වෙන්නේ නැහැ. ඒක තමයි අපිට මෙතෙන්ට එකතු කරන්න ඕනේ. පටල ලිපිඩ වල වූ හයිඩ්‍රෝකාබන් දාම ශාකනය නොවේ. හැබැයි ආකියාවන්ගේ තමයි මේවා ශාකනය වෙලා තියෙන්නේ. එහෙමනම් 29 වෙනි ප්‍රශ්නය අවසන් නිසා අපිට 30 වෙනි ප්‍රශ්නයට යමු වෙන්න පුළුවන්. දරුවනේ බැක්ටීරියාවන්ගේ ජාන සංයුතිය පිළිබඳ විස්තර කරන්න කියනවා.
එකක් තමයි මුලින්ම කියන්න තියෙන්නේ මේ අයට තියෙන චක්‍රාකාර වර්ණ දේහ තමයි දකින්න ලැබෙන්නේ. චක්‍රාකාර වර්ණ දේහ තියෙනවා. ඒක අපි ලියමු මුලින්ම. චක්‍රාකාර වර්ණ දේහ ඇත. ඇතරම වර්ණ දේහයක් නේ තියෙන්නේ. වර්ණ දේහයක් ඇත. ඊළඟ කාරණාව තමයි මේ අයගේ DNA සමග හිස්ටෝන් ප්‍රෝටීන බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. හිස්ටෝන් ප්‍රෝටීන නොමැති නිසා DNA හිස්ටෝන් ප්‍රෝටීන සමග සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කාරණාව කියන්න පුළුවන්. DNA හිස්ටෝන් ප්‍රෝටීන සමග සම්බන්ධ නොවේ. DNA හිස්ටෝන් ප්‍රෝටීන සමග සම්බන්ධ නොවේ. ඒ වගේම ඊටාම කලාතුරකින් තමයි ජානවල ඉන්ට්‍රෝන දකින්න ලැබෙන්නේ. කලාතුරකින් ජානවල ඉන්ට්‍රෝන දකින්න පුළුවන්. ඉතා කලාතුරකින් ජානවල ඉන්ට්‍රෝන පවතී. ඉතා කලාතුරකින් තමයි ජානවල ඉන්ට්‍රෝන තියෙන්නේ. එහෙමනම් දරුවනේ බැක්ටීරියන්ගේ ජාන සංයුතිය ගැන අවශ්‍ය මූලික කාරණා සියල්ලම මම සාකච්ඡා කළා. අපිට 31 වන ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. 31 වන ප්‍රශ්නය ආලෝක තීව්‍රතාවයේ උත්සේදන ශීඝ්‍රතාවයට බලපාන ආකාරය ලියන්න. දරුවනේ මෙහෙමයි. දිවා කාලයේදී තමයි වැඩි ආලෝක තීව්‍රතාවයක් පත්‍රවලට ලැබෙන්නේ. ශාකයට ලැබෙන්නේ. ඒතර දිවා කාලයේදී ආලෝක තීව්‍රතාවය වැඩි නිසා පූටිකා විවෘත වෙනවා වැඩිපුර. රාත්‍රී කාලයේදී ආලෝක තීව්‍රතාවය අඩු නිසා පූටිකා වැහිලා යනවා. ඒ අනුව ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට උත්සේදන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ඉතින් හරිම සරලයි. දිවා කාලයේදී ආලෝක තීව්‍රතාවය වැඩි බැවින් පූටිකා හොඳින් විවෘත වේ. හොඳින් විවෘත වේ. රාත්‍රී කාලයේදී ආලෝක තීව්‍රතාවය අඩු බැවින් පූටිකා වැසී යයි. මේ නිසා අපිට නිගමනය කරන්න පුළුවන් ආලෝක තීව්‍රතාවයේ දරුවනේ වැඩි වෙනකොට උත්සේදන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. මේ නිසා ආලෝක තීව්‍රතාවය වැඩි වන විට උත්ස්වේදන ශීඝ්‍රතාවයද වැඩි වේ. උත්ස්වේදන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට උත්ස්වේදන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. හරි. ඒ 31 වන ප්‍රශ්නයට පිළිතුර. අපි දැන් 32 වන ප්‍රශ්නයට යමු. විසරණ කවචයක් යනු කුමක්ද? දරුවනේ ශාක පත්‍රවල යටි අපිචර්මයේ මෙන්න යටි අපිචර්මීය සෛල පිහිටනවා. ඒ අතර දකින්න පුළුවන් අපිට බෝංචි බීජ හැඩති පාලක සෛල දෙකක්. මෙන්න මේවා පාලක සෛල. මේ පාලක සෛල වලට මායිම් වෙලා තියෙන මේ සිදුරට තමයි කියන්නේ පූටිකා සිදුර කියලා. පූටිකාව කියන්නේ මෙන්න මේ සිදුරට. එතකොට ශාක පත්‍රයෙන් ජලය වාෂ්ප ලෙස පිට වුණාට පස්සේ ඒ ජල වාෂ්ප පත්‍රයට පිටතින් බාහිර වායුගෝලයේ පත්‍රයට සමීපව ඒ ජල වාෂ්ප අන්තර්ගත වන ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශවල ජල වාෂ්ප පැවතීම නිසා මෙන්න මේ වගේ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙච්ච කවච සමූහයක් දකින්න පුළුවන්. ජල වාෂ්ප වලින් සමන්විත කවචමය ව්‍යුහයන් සමූහයක් තියෙනවා. මෙන්න මේවට තමයි දරුවනේ කියන්නේ අපි මොනවා කියලාද? විසරණ කවච. විසරණ කවච. ජල වාෂ්ප විසරණය වීම නිසා තමයි මේවා නිර්මාණය වෙන්නේ. පත්‍රයට පිටතින් බාහිර පරිසරයේ පත්‍රයට සමීපව තමයි පත්‍ර පෘෂ්ඨයට සමීපව තමයි මේ විසරණ කවච නිර්මාණය වෙන්නේ.
මේ විසරණ කවචයක ඝනකම රඳා පවතින්නේ සුළඟේ වේගය සහ පත්‍රයේ මතුපිට ව්‍යුහය මත. මේ පත්‍රයේ මතුපිට ව්‍යුහය සහ ව්‍යුහ ලක්ෂණ සහ සුළඟේ වේගය මත මේ විසරණ කවච රඳා පවතිනවා. විශේෂයෙන්ම සුළඟේ වේගය වැඩි නම් විසරණ කවච කැඩිලා ඉවත් වෙලා යනවා. සුළඟ වේගය අඩු නම් ඒ කියන්නේ නිසල වාතයේදී විසරණ කවචයේ ඝනකම තවත් වැඩි, විසරණ කවච ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට එතකොට මෙහෙම ලියන්න පුළුවන්. පාලක සෛල වලට මායිම් වී පිහිටන පූටිකා විවරය හරහා උත්ස්වේදන ක්‍රියාවලියේදී විසරණය වන ජල වාෂ්ප පත්‍රයට සමීපව බාහිර වායුගෝලයේ එක් රැස් වී සෑදෙන අතිපිහිතව පවතින ජල වාෂ්ප ස්තර අතිපිහිතව පවතින ඒ කියන්නේ එක උඩ එක තම සමීපව පවතින ජල වාෂ්ප ස්තර වලට තමයි අපි කියන්නේ විසරණ කවච කියලා. මේ තියෙන විසරණ කවච. එමනම් 33 වෙනි ප්‍රශ්නෙට යමු. සරල ප්‍රශ්නයක්. බිංදු දේ යනු කුමක්ද? දරුවනේ බිංදු දේ කියලා අදහස් කරන්නේ ඇතැම් ආකාශීය ශාකවල පත්‍ර ධාරයෙන් හෝ පත්‍ර තුඩු වලින් ජලය මිශ්‍ර කනිජ ලවණ ද්‍රව බිංදු ලෙස නිර්යාස වීමේ පිටවීමේ සංසිද්ධිය. මේකට මූල පීඩනය බලපානවා. ඒ නිසා අපිට ඒකත් එකතු කරලා ලියන්න පුළුවන්. මූල පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ආකාශීය ශාකවල පත්‍ර ධාරයෙන් හෝ පත්‍ර තුඩු වලින් නැත්නම් පත්‍ර අග්‍රයෙන් තුඩු වලින් ජලය මිශ්‍ර ලවණ ද්‍රව බිංදු ලෙස නිර්යාස වීම නැත්නම් වැස්සීම ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය තමයි බිංදු දේ කියලා අදහස් කරන්නේ. මූල පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඇතැම් ආකාශීය ශාකවල පත්‍ර ධාරයෙන් හෝ පත්‍ර තුඩු වලින් ජලය මිශ්‍ර ලවණ ද්‍රව බිංදු ලෙස වැස්සීම නැත්නම් නිර්යාස වීමේ ක්‍රියාවලිය තමයි බිංදු දේ කියලා අදහස් කරන්නේ. අපි එහෙනම් 34 වෙනි ප්‍රශ්නෙට යමු. 34 වෙනි ප්‍රශ්නේ. හරිම සරලයි. උත්ස්වේදනය සහ බිංදු දේ අතර පවතින වෙනස්කම් ලියන්න. ඔන්න වෙනස්කම් ලියන්න තියෙනවා. පිටුවක් පිරෙන්නම අපිට ලියන්න පුළුවන් වෙනස්කම්. මොනවද? දරුවනේ මතක තබා ගන්න මම මේ වෙනස්කම් ලියන්නේ විභාග මට්ටමේදී අපි වෙනස්කම් ලියන්නේ වගුවක් ඇඳලා දෙපැත්තට බෙදලා නෙමෙයි. එක වගන්තියක් තුල වෙනස්කම පැහැදිලි කරන්න ඕනේ දෙපාර්ශවයටම අදාළව. ඒ විදිහටයි ලියන්න ඕනේ. එතකොට උත්ස්වේදනය සහ බිංදු දේ අතර පවතින වෙනස්කම් මොනවද? පළවෙනි වෙනස්කම තමයි උත්ස්වේදනයේදී ජල වාෂ්ප පිට වෙනවා. බිංදු දේදී ද්‍රව බිංදු තමයි පිට වෙන්නේ. බිංදු ද්‍රව වශයෙන් පිට වෙන්නේ. උත්ස්වේදනයේදී වාෂ්ප ලෙස තමයි ඉවත් වෙන්නේ. හරි. අපිට ඒක ලියන්න පුළුවන්. පළවෙනි වෙනස්කම. උත්ස්වේදනයේදී වාෂ්ප ලෙස ජලය පිට වේ. බිංදු දයේදී ද්‍රව බිංදු ලෙස ජලය පිට වේ. ද්‍රව බිංදු ලෙස ජලය පිට වෙනවා. දෙවනි වෙනස්කම. දරුවනේ උත්ස්වේදනයේදී ජලය විතරයි පිට වෙන්නේ. හැබැයි බිංදු දේදී ජලය සමග ලවණත් පිට වෙනවා, කනිජ පිට වෙනවා.
පිටක ලියන්න පුළුවන්. ඒක අපි ලියමු. උත්ස්වේදනයේදී ජලය පමණක් පිටවේ. බින්දුදයේදී ජලය සමග ලවණ පිටවේ. දරුවනේ උත්සේදනයේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ පූටිකා හරහා. හැබැයි බින්දුදේ සිද්ධ වෙන්නේ ජල ජිද්‍ර කියන සිදුරු හරහා. අපිට ඒක ලියන්න පුළුවන්. උත්ස්වේදනය ප්‍රධාන වශයෙන් පූටිකා හරහා සිදුවේ. බින්දුදය සිදුවන්නේ ජල ජිද්‍ර හරහාය. බින්දුදේ සිද්ධ වෙන්නේ ජල ජිද්‍ර හරහා. උත්ස්වේදනයේ ප්‍රධාන වශයෙන්ම පූටිකා හරහා සිද්ධ වෙද්දී බින්දුදේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ජල ජිද්‍ර හරහා. ඊළඟ කාරණාව තමයි දරුවනේ මේ උත්සේදන ක්‍රියාවලියට මූල පීඩනයේ බලපෑමක් නැහැ. හැබැයි බින්දුදේ ක්‍රියාවලියට මූල පීඩනයේ බලපෑමක් තියෙනවා. ඒක අපිට ලියන්න පුළුවන්. උත්ස්වේදනය සඳහා මූල පීඩනයේ බලපෑමක් නැත. බින්දුදය සඳහා මූල පීඩනයේ බලපෑමක් ඇත. පස්වෙනි වෙනස්කම තමයි දරුවනේ උත්සේදනය අවම කිරීමේ අනුවර්තන තිබුණට බින්දුදේ අවම කිරීමේ අනුවර්තන නැහැ. උත්සේදනය අවම කරන්න ඕන තරම් අනුවර්තන තියෙනවා. හැබැයි බින්දුදේ අවම කරන්න අනුවර්තන නැහැ. ඒකත් ලියන්න පුළුවන්. උත්ස්වේදනය අවම කිරීමට අනුවර්තන ඇත. බින්දුදය අවම කිරීමේ අනුවර්තන නැත. බින්දුදය අවම කිරීමේ අනුවර්තන නැහැ. හැබැයි උත්සේදන අවම කිරීමේ අනුවර්තන තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රධාන වෙනස්කම් පහක් ඔබ විභාගෙදී ලිවීම හොඳටම ප්‍රමාණවත් ප්‍රධානම වෙනස්කම් පහ තමයි මම මේ ඔබට ඉදිරිපත් කරේ. එතකොට උත්සේදනය සහ බින්දුදය අතර පවතින වෙනස්කම් ටික අපි සාරාංශගත කරමු. උත්සේදනයේදී වාෂ්ප ලෙස ජලය පිට වෙනවා. බින්දුදේදී ද්‍රව ලෙස තමයි ද්‍රව බින්දු ලෙස ජලය පිට වෙනවා. උත්සේදනයේදී ජලය පමණයි පිට වෙන්නේ. නමුත් බින්දුදේදී ජලය සමග මිශ්‍ර වෙලා ලවණත් පිට වෙනවා. උත්සේදනයේ ප්‍රධාන වශයෙන්ම පූටිකා හරහා සිදු වෙද්දී බින්දුදේ සිද්ධ වෙන්නේ ජල ජිද්‍ර හරහා. උත්සේදනය සඳහා මූල පීඩනයේ බලපෑමක් නැති වුණාට බින්දුදේ ක්‍රියාවලියට මූල පීඩනය පැහැදිලිවම බලපානවා. උත්සේදනය අවම කරන්න ශාක පත්‍රවල විවිධ අනුවර්තන තියෙනවා. හැබැයි බින්දුදේ අවම කිරීමට අනුවර්තන දකින්න ලැබෙන්නේ නැහැ. බින්දුදේ අවම කිරීමේ අනුවර්තන නැහැ. එhmenan දරුවනේ වෙනස්කම් සංසන්දනයෙන් පස්සේ අපිට 35 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අපි යමු 35 වෙනි ප්‍රශ්නයට. ශාකවල දක්නට ලැබෙන අන්‍යෝන්‍යාධාරී සබඳතා නම් කරන්න. එකක් තමයි රනිල ශාකවල මූල ගැටිති වල වාසය කරන කවුද? රයිසෝබියම් බැක්ටීරියා. මෙන්න එක සම්බන්ධතාවය. එතකොට මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ රයිසෝබියම් බැක්ටීරියා සහ රනිල ශාකයේ මූල ගැටිත්ත අතර තමයි මේ සම්බන්ධය ඇති වෙන්නේ. රනිල ශාකවල මූල ගැටිති වල වාසය කරන රයිසෝබියම් කියන බැක්ටීරියා. ඒ වගේම අපිට ගන්න පුළුවන් උසස් ශාකයක මුලක් සමග සම්බන්ධතා පවත්වන දිලීර. එතකොට දිලීරක මූල සම්බන්ධය. දිලීරක මූලය. ඒ කියන්නේ උසස් ශාකයක මුල හා දිලීරයක්
අතර ඇති සම්බන්ධය. එකත් අපිට ගන්න පුළුවන්. රනිල ශාකවල මූලකෙටි වගේම දිලීරක මූලය කියන සම්බන්ධයත් උසස් ශාකයක මුලක් සහ දිලීරයක් අතර ඇතිවන සම්බන්ධතාවයක් තමයි මෙතනදී මේ දිලීරක මූල සම්බන්ධය කියලා කියන්නේ. ඒ වගේම සීකස් වල කොරල් හැඩති මුලක් තියෙනවනේ. ඒ කොරල් හැඩති මුලත් එක්ක සම්බන්ධතා පවත්වනවා ඇනබීනා සයිකෙඩේ ආරුම් කියන සයනොබැක්ටීරියාව. ඒ දෙන්න අතර ඇතිවන බැඳීමත් අපිට ගන්න පුළුවන්. සීකස් වල කොරල් හැඩති මුලේ වාසය කරන ඇනබීනා නම් සයනෝ බැක්ටීරියාව සමග ඇති සම්බන්ධය. එතකොට දරුවනේ අපි අන්‍යෝන්‍යාධාරී සම්බන්ධතා තුනක් ගැන කිව්වා. එකක් තමයි රනිල ශාකවල මූලකෙටි වාසය කරන රයිසෝබියම් බැක්ටීරියා. ඒ වගේම උසස් ශාකයක මුලක් සහ දිලීරයක් අතර ඇති වන දිලීරක මූල සම්බන්ධය. ඒ වගේම සීකස් වල කොරල් හැඩති මුල් ආශ්‍රිතව වාසය කරන ඇනබීනා සයිකඩයාරුම් කියන සයනොබැක්ටීරියාව අතර තියෙන සම්බන්ධය. මේවා තමයි ශාකවල දක්නට ලැබෙන අන්‍යෝන්‍යාධාරී සබඳතා කියලා සලකන්නේ. එහෙනම් අපි 36 වෙනි ප්‍රශ්නෙට යමු. 36 වෙනි ප්‍රශ්නේ. අපිච්ඡද පටකවල මූලික ලක්ෂණ මොනවද? දරුවනේ විශේෂයෙන්ම අපිච්ඡද පටක අපිට දකින්න ලැබෙන්නේ ආස්තරණය කරන පටකයක් විදිහට. විශේෂයෙන්ම දේහයේ බාහිර සහ අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කරන්න තමයි අපිච්ඡද පටක පවතින්නේ. මේ අපිච්ඡද පටකවල සෛල ඉතා තදින් ළඟින් ඇසිරිලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අන්තර්සෛලීය අවකාශ නැහැ කියන එක. හරි? අපිච්ඡද පටකවලට රුධිර සැපයුමක් නැහැ. හොඳ රුධිර සැපයුමක් නැහැ. ඒ කියන්නේ මේ අපිච්ඡද පටකය හරහා රුධිර වාහිනී ගමන් කරන්නේ නැහැ. අපිච්ඡද පටකය දකින්න ලැබෙන්නේ මේ අපිච්ඡද පටකයේ සෛල පිහිටලා තියෙන්නේ විශේෂ පටලයක් මත. ඒ පටලයට කියන්නේ දරණු පටලය කියලා. දරුවනේ අපිච්ඡද පටකයට පෘෂ්ඨ දෙකක් තියෙනවා. එක පෘෂ්ඨයකට කියන්නේ පාදස්ත පෘෂ්ඨය, අනිත් එකට කියන්නේ අග්‍රස්ත පෘෂ්ඨය. අග්‍රස්ත පෘෂ්ඨයේ බොහෝ වෙලාවට නිදහසේ පවතින්නේ. මේ පාදස්ත පෘෂ්ඨය දරණු පටලය කියලා පටලයක් මත තමයි පිහිටලා තියෙන්නේ. දරණු පටලයේ මත තමයි පිහිටලා තියෙන්නේ. එතකොට කලින් මං කිව්වා වගේම රුධිර වාහිනී ගමන් කරන්නේ නැහැ. ඒ නිසා හොඳ රුධිර සැපයුමක් නැහැ. හැබැයි අපිච්ඡද පටකයට පහලින් දකින්න ලැබෙන්නේ සම්බන්ධක පටකය. ඒ සම්බන්ධක පටකයෙන් පෝෂක සහ ඔක්සිජන් අපිච්ඡද පටක සෛල වලට ලැබෙනවා අර දරණු පටලය හරහා ලැබෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපි ඉස්මතු කරන්න ඕනේ. දරණු පටලය කියන්නේ මෙන්න මේ පටලයට. මේකට කියන්නේ දරණු පටලය. දරුණු නෙමෙයි දරණු පටලය. මේ දරණු පටලයට පහලින් දකින්න ලැබෙන්නේ සම්බන්ධක පටක. දරණු පටලයේ මත තමයි මේ අපිච්ඡද සෛල පිහිටලා තියෙන්නේ. බලන්න අපිච්ඡද සෛල පිහිටලා තියෙන්නේ දරණු පටලයේ මත. එතකොට මේ තමයි නිදහස් අග්‍රස්ත පෘෂ්ඨය. නිදහසේ පවතින අග්‍රස්ත පෘෂ්ඨය. මේ යට තියෙන මෙහි තියෙන පාදස්ත පෘෂ්ඨය. දැන් ඔක්සිජන් ටික පෝෂක ටික මේ එන්නේ මොනවද? O2 මේනේ පෝෂක. මේවා එන්නේ කොහේ ඉඳලාද? සම්බන්ධක පටකවල ඉඳලා දරණු පටලය හරහා විසරණය වෙලා තමයි සෛල වලට ලැබෙන්නේ. මේ තමයි අපිච්ඡද සෛල. ඉතින් අපිට ලියන්න පුළුවන් දේහයේ බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කරයි. මෙම පටකයේ සෛල ඉතා තදින් ඇසිරී ඇත. ඉතා තදින් ඇසිරී තියෙනවා.
ඊළඟ කාරණාව අපිච්චද සෛලවලට මොනවද? පෘෂ්ඨ දෙකක් තියෙනවා දරුවෝ. පෘෂ්ඨ දෙකක් ඇත. එනම් පාදස්ත හා අග්‍රස්ත පෘෂ්ඨයි. පාදස්ත සහ අග්‍රස්ත පෘෂ්ඨ තමයි තියෙන්නේ. දැන් අග්‍රස්ත පෘෂ්ඨය බොහෝ වෙලාවට නිදහස් පෘෂ්ඨයක් විදිහට තමයි තියෙන්නේ. අග්‍රස්ත පෘෂ්ඨය බොහෝ වෙලාවට නිදහස්. හරි? එතකොට මේ පාදස්ත පෘෂ්ඨය දරණු පටලයේ මත පිහිටලා තියෙන්නේ. පාදස්ත පෘෂ්ඨයේ දරණු පටලයේ මත තමයි පිහිටන්නේ. රුධිර වාහිනී නැහැ. රුධිර වාහිනී සැපයුමක් නැහැ. රුධිර වාහිනී සැපයුමක් නැත. සම්බන්ධක පටකයෙන් O2 සහ පෝෂක සැපයේ. සම්බන්ධක පටකයෙන් තමයි ඔක්සිජන් සහ පෝෂක සපයන්නේ. මෙන්න මේ කාරණා ටික ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕනේ දරුවෝ. දේහේ බාහිර සහ අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කරන නැත්නම් ආවරණය කරන පටකයක්. මේ පටකයේ සෛල ඉතා තදින් ඇසිරලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්සෛලීය අවකාශ නැහැ. අපිච්චද සෛල වලට පෘෂ්ඨ දෙකක් දකින්න පුළුවන්. පෘෂ්ඨ දෙකක් තියෙනවා. ඒ තමයි පාදස්ත පෘෂ්ඨය සහ අග්‍රස්ත පෘෂ්ඨය. බොහෝ වෙලාවට මේ අග්‍රස්ත පෘෂ්ඨයේ නිදහසේ පවතිනවා. පාදස්ත පෘෂ්ඨයේ තමයි දරණු පටලයක් මත පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ පටකයට හොඳ රුධිර වාහිනී සැපයුමක් නැහැ. සම්බන්ධක ඊට පිටතින් තියෙන සම්බන්ධක පටකයෙන් තමයි ඔක්සිජන් සහ පෝෂක දරණු පටලයේ හරහා විසරණය මගින් ලබා දෙන්නේ. ඒ තමයි අපිච්චද පටක ගැන අපි කතා කරන මූලික ලක්ෂණ ටික. දැන් මම 37 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න කැමතියි. විෂම පෝෂී පෝෂණ ආකාර දෙක නම් කරන්න. පෝෂණ ආකාර දෙකක් තියෙනවා විෂම පෝෂී පෝෂණේ. එකක් සත්ව සදුෂ පෝෂණය, අනිත් එක සහජීවී පෝෂණය. සත්ව සදුෂ පෝෂණය සහ සහජීවී පෝෂණය. සත්ව සදෘශ්‍ය පෝෂණය. අනිත් එක සහජීවනය නැත්තම් සහජීවී පෝෂණය. සහජීවී පෝෂණය. අපි 38 වෙනි ප්‍රශ්නයට යමු. දරුවනේ 38 වෙනි ප්‍රශ්නේ මානව අග්න්‍යාශයේ පිහිටීම ලියන්න. දැන් මෙහෙමයි. මානව අග්න්‍යාශයේ පිහිටන්නේ මහ ප්‍රාචීරයට පහළින් උදර කුහරය තුල මෙහි හිස කියන කොටස. අග්න්‍යාශයේ හිස කියලා කොටසක් තියෙනවා. ඒක ග්‍රහණි වක්‍රය තුල තමයි පිහිටන්නේ. ඒක තමයි අපි ලියන්න ඕනේ. උදර කුහරයේ මහ ප්‍රාචීරයට පහළින් පිහිටයි. එහි හිස ඒ කියන්නේ අග්න්‍යාශයේ හිස කොටස ග්‍රහණි වක්‍රය තුල පිහිටයි. හිස ග්‍රහණි වක්‍රය තුල තමයි පිහිටන්නේ. මහා ප්‍රාචීරයට පහළින් උදර කුහරයේ පිහිටනවා. ඒ වගේම හිස පිහිටන්නේ ග්‍රහණි වක්‍රය තුල. එමුන අපි 38 වෙනි ප්‍රශ්නෙන් පස්සේ 39 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න දරුවෝ රතු රුධිරාණු විකසනය වන ස්ථාන මොනවද? මේ රතු රුධිරාණු විකසනය වන ස්ථාන කීපයක් තියෙනවා. එකක් තමයි උරෝස්තිය. උරෝස්තිය නැත්නම් උරතලය. ඒ වගේම ශ්‍රෝණිය. මානව ශ්‍රෝණියෙත් රතු රුධිරාණු විකසනය වෙනවා. ඒ වගේම පරශු ගන්න පුළුවන් අපිට. සහ කශේරුකා. කශේරුකාවල පරශුවල ශ්‍රෝණියේ සහ උරෝස්තියේ රුධිර සෛල විකසනය වන ස්ථාන විදිහට අපිට සලකන්න පුළුවන්. අපි 40 වෙනි ප්‍රශ්නෙට යමු. දැන් මේ පත්පෙනහැලි මගින් ශ්වසනය කරන සතුන් දෙදෙනෙක් නම් කරන්න කියනවා. පත්පෙනහැලි දකින්න ලැබෙන්නේ ආත්‍රපෝඩාවන්ගේ ආත්‍රපෝඩා වංශයේ සමාජිකයන්ගෙන් විශේෂයෙන්ම ඇරැක්නිඩාවන්ට. ඇරැක්නිඩාවන්ට අයිති වෙන්නේ මකුළුවා, ගෝනුස්සා වගේ සතුන්. එවනම් පත්පෙනහැලි මගින් ශ්වසනය කරන්නේ මකුළුවා,
ගෝනුස්ස. දැන් මේ පත් වෙන හැලි වැදගත් වෙන්නේ වායව ශෝෂණය සඳහාම තමයි. හරි. දැන් ජලජ ශෝෂණයට වැදගත් වෙන්නේ ජලක්ලෝම වගේ වායව ශෝෂණයට වැදගත් වන ව්‍යුහයක් තමයි මේ පත් වෙන හැලි කියන්නේ. ඒතර මකුලුවා ගෝනුස්ස වගේ සමාජිකයෝ තමයි දරුවනේ පත් වෙන හැලි මගින් ශෝෂණය කරන්නේ. පත් වෙන හැලි මගින් ශෝෂණය කරන්නේ. අපිට 41 වන ප්‍රශ්නයට දැන් යොමු වෙන්න පුළුවන්. 41 වෙනි ගැටලුව ආශ්‍රිත විධානය යනු කුමක්ද? දරුවනේ ජීවියෙක්ගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්‍යතාවය පාලනය කරන ක්‍රියාවලිය තමයි ආශ්‍රිත විධානය කියන්නේ. ජීවියෙක්ගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්‍යතාවය පාලනය කරන ක්‍රියාවලිය තමයි ආශ්‍රිත විධානය කියන්නේ. ඉතින් අපි ඒක ලියමු. ජීවියෙකුගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය හා ජල තුල්‍යතාවය පාලනය කරනු ලබන ක්‍රියාවලිය. ආශ්‍රිත විධානය කියලා අදහස් කරන්නේ ජීවියෙකුගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්‍යතාවය පාලනය කරනු ලබන ක්‍රියාවලිය. ජීවියෙකුගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුල්‍යතාවය පාලනය කරනු ලබන ක්‍රියාවලිය තමයි ආශ්‍රිත විධානය කියලා අදහස් කරන්නේ. එමුනම් අපි 42 වෙනි ප්‍රශ්නයට යමු. 42 වෙනි ප්‍රශ්නේ. සුෂුම්නා ශීර්ෂකයේ කෘත්‍යයන් මොනවද? දරුවනේ දිවීම, නැගීම වැනි දේහ චලන සමායෝජනය කරන්නේ සුෂුම්නා ශීර්ෂකයේ. දිවීම, නැගීම වැනි දේහ චලන සමායෝජනය කරනවා. දිවීම, නැගීම වැනි දේහ චලන සමායෝජනය කරනවා. ඒ වගේම මේ පර්යන්ත ස්නායු පද්ධතිය, මධ්‍ය මොළය, පූර්ව මොළය අතර තොරතුරු හුවමාරු කිරීමට දායක වෙනවා. පර්යන්ත ස්නායු පද්ධතිය, මධ්‍ය මොළය හා පූර්ව මොළය අතර තොරතුරු හුවමාරු කිරීමට දායක වීම. ඒ වගේම මේ ප්‍රතීක මධ්‍යස්ථාන පවතින නිසා ප්‍රතීක මධ්‍යස්ථාන හරහා විශේෂයෙන්ම ගිලීම, වමනය, කැස්ස, අපිට හචින් යන එක කිවිසුම් යාම මේ වගේ අනිච්ඡානුග ප්‍රතීක පාලනය කරන්න දායක වෙනවා. ඒවා යොදාගන්නේ ප්‍රතීක මධ්‍යස්ථානයේ හරහා තමයි මේ ක්‍රියාවලි කරන්නේ. ඒකත් අපිට ලියන්න පුළුවන්. ප්‍රතීක මධ්‍යස්ථාන හරහා ගිලීම, ඒ වගේම වමනය, කැස්ස, කිවිසීම වැනි අනිච්ඡානුග ප්‍රතීක. අනිච්ඡානුග කියන්නේ අපි හිතන්නේ නැතුව කරන දේවල්. ප්‍රතීක ක්‍රියා පාලනය කරනවා. ඒ වගේ අනිච්ඡානුග ප්‍රතීක ක්‍රියා පාලනය කරනවා. මොනවද? වමනය, ගිලීම, කැස්ස, කිවිසුම් යාම වගේ අනිච්ඡානුග ප්‍රතීක ක්‍රියා පාලනය කරනවා ප්‍රතීක මධ්‍යස්ථාන හරහා. ඒ කරන්නේ සුෂුම්නා ශීර්ෂකයේ. ඒ වගේම හුස්ම ගැනීම, හෘදය සහ රුධිර වාහිනී ක්‍රියාකාරීත්වය වගේ ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් සිදු කරන ඒ ක්‍රියාවන් ඒ සඳහා දායක වෙනවා. අපි ලියමු. හුස්ම ගැනීම, හෘදය හා රුධිර වාහිනී ක්‍රියාකාරීත්වය වැනි ස්වයං සාධක ක්‍රියාවන් සඳහා
දායක වීම. ඒ සඳහා දායක වෙනවා. එහෙම නැත්නම් අපිට මේක කියන්න පුළුවන් මේ වගේ ස්වයං සාධක ක්‍රියාවන් ක්‍රියා සමස්ථිතියට දායක වෙනවා කියලත් කියන්න පුළුවන්. ස්වයං සාධක සමස්ථිතික ක්‍රියාවන් සඳහා දායක වෙනවා කියලත් අපිට කියන්න පුළුවන්. ස්වයං සාධක සමස්ථිතික ක්‍රියා සඳහා දායක වීම. මෙන්න මේ දේවල් තමයි දරුවනේ සුෂුම්නා ශීර්ෂකයේ කෘත්‍යයන්. එකක් තමයි දිවීම නැගීම වැනි මේවා විශාල දේහ චලන. ඒ වගේ විශාල දේහ චලන සමායෝජනය කරනවා පර්යන්ති ස්නායු පද්ධතිය, මධ්‍ය මොළය සහ පූර්ව මොළය. පර්යන්ති ස්නායු පද්ධතිය මධ්‍ය මොළය සහ පූර්ව මොළය අතර තොරතුරු හෝමාරු කිරීමට දායක වෙනවා. ප්‍රතීක මධ්‍යස්ථාන හරහා ගිලීම, වමනය, කැස්ස, කිවිසුම් යාම වැනි අනිච්චානුග ප්‍රතීක ක්‍රියා පාලනය කරනවා. ඒ වගේම හුස්ම ගැනීම, ඒ වගේම හෘදය සහ රුධිරවාහිනී ක්‍රියාකාරීත්වය වැනි ස්වයං සාධක ක්‍රියාවන් නැත්නම් ස්වයං සාධක සමස්ථිතික ක්‍රියාවන් සඳහා දායක වෙනවා. ඒ දේවල් තමයි අපිට සුෂුම්නා ශීර්ෂකයේ කෘත්‍යයන් විදිහට සලකන්න වෙන්නේ. අපි 43 වෙනි ප්‍රශ්නයට යමු. ඔක්සිටොසින් ඉලක්ක ස්ථාන මොනවද? දරුවනේ ඔක්සිටොසින් නිෂ්පාදනය වෙන්නේ හයිපොතැලමසය තුල. එය ගබඩා වෙලා අවශ්‍ය වෙලාවට ස්‍රාවය වෙන්නේ අපර් පිටියුටරියෙන්. හැබැයි ඉලක්ක ස්ථාන වෙන්නේ තැන් දෙකක් තියෙනවා. එකක් ශීර ග්‍රන්ථි, අනිත් ස්ථානය තමයි ගර්භාෂයේ පේශි නැත්නම් ගර්භාෂයේ මයෝමෙට්‍රියම. හරි. මෙතනදී ශීර ග්‍රන්ථි වලදී සිද්ධ වෙන දේ තමයි ඔක්සිටොසින් ක්‍රියාත්මක වෙලා ශීර ග්‍රන්ථි වල තියෙන සිනිඳු පේශි සංකෝචනය කරලා කිරි විසර්ජනය උත්තේජනය කරනවා. ඒ වගේම දරු ප්‍රසූති අවස්ථාවේදී ගර්භාෂයේ මයෝමෙට්‍රියමේ තියෙන සිනිඳු පේශි සංකෝචනය කරලා දරු ප්‍රසූතිය පහසු කිරීම තමයි කරන්නේ. එhmenan ඔක්සිටොසින්ගේ ඉලක්ක ස්ථාන ශීර ග්‍රන්ථි, ඒ වගේම ගර්භාෂයික පේශි. ගර්භාෂයික පේශි. මේව තමයි ඔක්සිටොසින්ගේ ඉලක්ක ස්ථාන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අපි 44 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ වුෂණ අඩුෂ්ණත්වයක පවත්වා ගැනීමට පවතින ව්‍යුහමය හැඩගැසීම් මොනවද කියලායි 44 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ. මෙහෙම උෂණ දේහ උෂ්ණත්වයට වඩා සෙල්සියස් 1කින් 2කින් විතර අඩු උෂ්ණත්වයක පැවතුනහම තමයි ශුක්‍රාණු ජනනය වඩාත් කාර්යක්ෂමව සිදුවන්නේ. මොකද දේහ උෂ්ණත්වය විශේෂයෙන්ම උදර කුහරය තුළ තියෙන උෂ්ණත්වය ශුක්‍රාණු ජනනයට ඊතරම්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය පවත්ව ගන්න නම් මොන වගේ ව්‍යුහමය හැඩගැසීම්ද තියෙන්නේ? එකක් තමයි වුෂණ යුගල උදර කුහරයෙන් පිටත පිහිටා තිබීම. ඒක එකක්. වුෂණ යුගල උදර කුහරයෙන් පිටත පිහිටා තිබීම. ඒ වගේම වුෂණ කෝෂ තුනී ආවරණයකින් ආවරණය වීමත් ගන්න පුළුවන්. වුෂණ කෝෂ තුනී ආවරණයකින් සමන්විත වීම. ඒ අනුව අපිට කියන්න පුළුවන් දරුවනේ වුෂණ අඩු උෂ්ණත්වයක පවත්වා ගැනීමට තියෙන ප්‍රධානම ව්‍යුහමය අනුවර්තන දෙකක් තියෙනවා. හැඩගැසීම් දෙකක්. එකක් තමයි වුෂණ යුගල උදර කුහරයෙන් පිටත පිහිටලා තියෙනවා පුරුෂයන්ගේ. ඒ වගේම වුෂණ කෝෂ තුනී ආවරණයකින් වැසී තියෙනවා නැත්නම් තුනී ආවරණයකින් සමන්විත වෙනවා. අපි එහෙමනම් 45 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. පර්ශු වර්ගීකරණය ලියා දක්වන්න. දරුවනේ පර්ශු වර්ග 3කට බෙදන්න පුළුවන්. සත්‍ය පර්ශු, ව්‍යාජ පර්ශු, පාවෙන පර්ශු. දැන් සත්‍ය පර්ශු කියලා අදහස් කරන්නේ දරුවනේ පර්ශු යුගල් එකේ සිට 7 දක්වා තමයි සත්‍ය පර්ශු කියලා කියන්නේ. ඒවා ඍජුවම සම්බන්ධ වෙනවා උරතලයත් එක්ක. ව්‍යාජ පර්ශු කියන්නේ පර්ශු යුගල් 8 සිට 10 දක්වා. ඒවා 7 වෙනි පර්ශුක කාටිලේජයේ සමග තමයි සම්බන්ධ වෙලා උරතලයට සම්බන්ධ වෙන්නේ. උරතලයට ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. පාවෙන පර්ශු කියලා අදහස් කරන්නේ දරුවනේ පර්ශු යුගල්
11 සිට 12 දක්වා. ඒවා කිසිසේත්ම උරතලයට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට පර්ශු වර්ගීකරණය තමයි සත්‍ය පර්ශු, ව්‍යාජ පර්ශු සහ පාවෙන පර්ශු කියලා. අපි අවධානය යොමු කරමු 46 වන ප්‍රශ්නයට. දරුවනේ, පරීක්ෂා මුහුමක් කියන්නේ මොකක්ද? ප්‍රවේණි දර්ශය සැබවින්ම නොදන්නා ජීවියෙකුගේ ප්‍රවේණි දර්ශය සොයා ගැනීමේ අරමුණෙන් අපි සිදු කරන පරීක්ෂාවක් තමයි මේ පරීක්ෂා මුහුමක් කියන්නේ. මෙතෙන්දි සිද්ධ වෙන්නේ යම් ලක්ෂණයකට අදාළ නිලීන ජීවියෙකු සමග, සමයුග්මක නිලීන ජීවියෙකු සමග ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියව මුහුම් කිරීම තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් පරීක්ෂා මුහුමක් කියන්නේ මොකද්ද? ප්‍රවේණි දර්ශය නොදන්නා යම් ලක්ෂණයකට අදාළව ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියෙකුගේ ප්‍රවේණි දර්ශය සෙවීමට එම ලක්ෂණයට අදාළ නිලීන සමයුග්මක ජීවියෙකු සමග නිලීන සමයුග්මක ජීවියෙකු සමග ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියා ජීවියාව මුහුම් කිරීම පැහැදිලිද? යම් ලක්ෂණයකට අදාළව ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියෙකුගේ ප්‍රවේණි දර්ශය සොයා ගැනීමට එම ලක්ෂණයටම අදාළ නිලීන සමයුග්මක ජීවියෙකු සමග අර ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියව මුහුම් කිරීම තමයි පරීක්ෂා මුහුමක් කියන්නේ. ඉතින් අපි ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී පරීක්ෂා මුහුම් වලට අදාළ ගැටලු කීපයක්ම විසඳලා ඔබට මේ ගැන තවත් අවබෝධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි 47 වෙනි ප්‍රශ්නෙට යමු. 47 පාරිසරික ජීව විද්‍යාවේ ප්‍රශ්නයකට මම එන්නේ ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් යනු කුමක්ද? දරුවනේ, ඒකදේශික විශේෂ අධික සාන්ද්‍රණයකින් පවතින සහ ඒවට අධික තර්ජනයක් ඇති ප්‍රදේශ තමයි ජෛව විවිධත්ව උණුසුම් කලාප කියලා කියන්නේ. ලෝක පුරා මෙවැනි උණුසුම් කලාප 25ක් නම් කරලා තියෙනවා. ඉතින් අපිට ලියන්න පුළුවන්. ඒකදේශික විශේෂ අධික සාන්ද්‍රණයකින් සහිත හා ඒවාට අධික තර්ජනයක් සහිත ප්‍රදේශ. ඒව තමයි ජෛව විවිධත්ව උණුසුම් කලාප විදිහට නම් කරලා තියෙන්නේ. ඉතින් මෙවැනි ප්‍රදේශ ලෝකේ පුරා 25ක් තියෙන බව මතක තබා ගන්න. ජෛව විවිධත්ව උණුසුම් කලාප 25ක් තියෙනවා. අපි 48 වෙනි ප්‍රශ්නෙට යමු. 48 වෙනි ප්‍රශ්නෙන් දරුවනේ අහන්නේ අපෙන් ජෛව විද්‍යාත්මක විවිධත්ව සම්මුතිය අරමුණු මොනවද කියලා. මේක ජෛව විවිධත්ව සම්මුතිය කියලාත් කියනවා. ජෛව විද්‍යාත්මක විවිධත්ව සම්මුතිය අරමුණු තුනක් තියෙනවා. එකක් තමයි ජෛව විවිධත්වය සුරැකීම. පළවෙනි එක. ජෛව විවිධත්වය සුරැකීම නැත්නම් ජෛව විවිධත්වය සංරක්ෂණය කියන්නත් පුළුවන්. මේක ජෛව විද්‍යාත්මක විවිධත්වය සංරක්ෂණය කියන්නත් පුළුවන්. දැන් දෙවැනි අරමුණ තමයි ජෛව විවිධත්වයේ සංරචකවල තිරසාර භාවිතය. ජෛව විවිධත්ව සංරචකවල තිරසාර භාවිතය තමයි දෙවැනි අරමුණ. දරුවනේ තුන්වෙනි අරමුණ තමයි මේ ප්‍රවේණික සම්පත් මගින් ලැබෙන ප්‍රතිලාභ සාධාරණ හා සමානාත්මතාවයකින් යුතුව බෙදා ගැනීම.
ප්‍රවේණික සම්පත් මගින් ඇතිවන ප්‍රතිලාභ සාධාරණ හා සමානාත්මතාවයකින් යුතුව බෙදා ගැනීම. මේ තමයි මූලික අරමුණු තුන. ජෛවිකත්වය සංරක්ෂණය කිරීම නැත්නම් ජෛවිකත්වයේ සුරැකීම, ජෛවිකත්වයේ සංඝටකවල තිරසාර භාවිතය, ඒ වගේම ප්‍රවේණික සම්පත් මගින් ඇතිවන ප්‍රතිලාභ සාධාරණ සහ සමානාත්මතාවයකින් යුතුව බෙදා ගැනීම. අපි 49 වෙනි ප්‍රශ්නෙට යමු. ජීවාණුහරණ ආකාර දෙක නම් කරන්න. දරුවනේ ජීවාණුහරණය කියන්නේ අන්තක් බීජාණුද ඇතුළු සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් ඉවත් කිරීමේ හෝ විනාශ කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවේදය. මේක ආකාර දෙකකට බෙදන්න පුළුවන්. භෞතික ජීවාණුහරණය සහ රසායනික ජීවාණුහරණය. භෞතික ජීවාණුහරණය රසායනික ජීවාණුහරණය. භෞතික ජීවාණුහරණය සහ රසායනික ජීවාණුහරණය කියලා කොටස් දෙකකට මේ ජීවාණුහරණය අපිට බෙදන්න පුළුවන්. අපි අන්තිම ප්‍රශ්නයට තමයි, ඒ කියන්නේ 50 වන ප්‍රශ්නයටයි එන්නේ. ඩෙන්ගු රෝගයේ ආරම්භක රෝග ලක්ෂණය මොකක්ද? ඒ තමයි දරුවනේ ෂණිකව හටගන්නා තද බල උණ ගතිය. ඒක තමයි ඩෙන්ගු රෝගයේ ආරම්භක රෝග ලක්ෂණය. ෂණිකව හටගන්නා තද උණ ගතිය, උණ ස්වභාවය. ඒ අනුව ආදරණීය දරුවනේ ප්‍රශ්න පත්‍ර අංක 10 යටතේ ප්‍රශ්න 50ම මේ වන විට අපි සාකච්ඡා කරලා අවසන්. මේ අවසන් වෙන්නේ එහි දෙවන කොටසේ 26 වන ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා ප්‍රශ්න 25යි. දැන් මේ වන විට ප්‍රශ්න පත්‍ර 10ක් අපි සාකච්ඡා කරලා අවසන්. ඒ කියන්නේ අපි ඔබ වෙත ප්‍රශ්න 500ක පිළිතුරු ලියන ආකාරය පිළිබඳව ඊට සම්බන්ධ සිද්ධාන්තමය කරුණු ඉදිරිපත් කළා. ඉතින් තවත් ප්‍රශ්න 4500ක් කිරීමේ අරමුණෙන් තමයි මම මේ වැඩපිළිවෙල ආරම්භ කරේ. එහෙමනම් දරුවනේ තවත් ප්‍රශ්න පත්‍රයකින් නැවතත් මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්.